මුලින්ම බලමු ක්‍රිටිකල් පාත් එක හොයන්න කලින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලදී අපි කොහොමද නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න කියලා. හරි. නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි activity on node කියන එක. අනිත් එක activity on arc. හරි. activity on node කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මේ වගේ node එකක් නැත්නම් මේ වගේ රවුමක් අස්සේ තමයි අපි දාන්නේ අපේ activity එක. හරි. ඊට පස්සේ අපි තුමු මේ activity එකෙන් පස්සේ තව activity එකක් නගලා මෙන්න B කියලා. ඒත් අපි ආ දාන්නේ මෙන්න මේ විදිහට. ඒතර මේ ඊටලෙන් පෙන්වන්නේ A ට පස්සේ තමයි B එන්නේ. එතකොට B comes after A. හරි. අන්න ඒ වගේ. එතකොට අපි ගත්තොත් උදාහරණයක් විදිහට මෙන්න මේ example number 1 කියන එක මේක උගලන්ට පේනවා. ඊට කලින් කවුරුත් නැහැ. අපිට පුළුවන් ඒ තමයි අපේ starting activity එක. මම දාන්න starting activity. හරි මේක අපේ starting activity. ඊට පස්සේ අපිට කියනවා B වෙන්න නම් A වෙලා තියෙන්න ඕන. හරි. එන activity on node එකේ නම් අපි දානවා මෙන්න මේ විදිහට දාලා මේක B. හරි. ඊට පස්සේ අපිට කියනවා C වෙන්න නම් A වෙලා තියෙන්න ඕන. හරි. අපිට පුළුවන් ගෙන අඳින්න මෙන්න මේ විදිහට. එහෙම දැම්ම මේක C. ඊට පස්සේ අපිට කියනවා D වෙන්න නම් B වෙලා තියෙන්න ඕන. අපිට කියන්න පුළුවන් මේක D. ඊට පස්සේ අපිට කියනවා C වෙන්න E වෙලා තියෙන්න ඕන. sorry E වෙන්න නම් C වෙලා තියෙන්න ඕන. E වෙන්න නම් C වෙලා තියෙන්න ඕන. අර කලින් කිව්වා වගේ D වෙන්න නම් B වෙලා තියෙන්න ඕන. මෙතන C වෙන්න නම් A වෙලා තියෙන්න ඕන. B වෙන්න නම් A වෙලා තියෙන්න ඕන. මෙතන A ට කලින් කවුරුත් නැහැ. හරි. හරි. ඊට පස්සේ අපිට කියනවා F වෙන්න නම් D හා E දෙන්නම වෙලා ඉන්න ඕන. අපිට පුළුවන් මේ විදිහට ආ කරලා පෙන්නන්න. මේ ඉන්නේ හරි. ඒතර මේ තියෙන අපේ activity on node diagram එක. හරි. ඒක ඔයගොල්ලන්ට තියෙනවා මේ arrow එකෙන් නැත්තම් මේ arc එකෙන් පෙන්වන්නේ ඒ යන දිශාව. ඒ කියන්නේ A ට පස්සේ B වෙන්නේ, B ට පස්සේ D වෙන්නේ, D ට පස්සේ තමයි F වෙන්නේ. හැබැයි F වෙන්න නම් E වෙලා තියෙන්න ඕන. මේ පැත්තේ අපි පල්ලෙහා පැත්තෙන් ආවොත් එහෙම A ට පස්සේ C වෙනවා, C ට පස්සේ E වෙනවා, ඊට පස්සේ තමයි F වෙන්නේ. හරිද? මේ තියෙන අපේ ending activity එක. ending activity. අපේ මේ තියෙන අපේ ending activity එක මේ අපේ starting activity එක. ඒතර ඔය තියෙන්නේ activity on node කියන එක. හරි. activity on arc කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒත් මම මෙතන අnder පෙන්නනොත් මේ උදාහරණයටම activity on arc කියන්නේ අපි මේ activity එක දැන් මේ අවස්ථාවේ තියෙනවා A B C D E F කියලා මේ activity එක පෙන්වන්නේ E තලයේ උඩ. නැත්නම් අපේ arc එක උඩ. එතකොට මෙතනදී මේ node එකක් කියන්නේ starting point එකක්. හරි. මේක අපේ starting point එක. starting point එක. හරි. so අපි ගත්තොත් එහෙම මෙන්න මේ A කියන activity එකේ starting point එකකින් ඉඳන් යනවා ending point එකකට. හරි. ending point එකට. ඒතර අපි දානවා මෙන්න මේ ඊතලයේ උඩ activity එකේ නම. ඒතර මෙතන අදහස් වෙන්නේ එහෙම දෙයක්. A කියන activity එක පටන් ගත්තේ මෙතනදී. ඒක ඉවර වුණේ මෙතනදී. තේරුණානේ? මේ තියෙන්නේ A කියන activity එකේ starting point එක. මේ තියෙන්නේ A කියන activity එකේ ending point එක. හරි. ඒතර මම මේ විදිහට ඇඳලා මම මේක මෙහෙම උඩින් පොඩ්ඩක් දාන්න නැත්නම් පැටලෙන හින්දා මේ හරියෙන් දැම්මොත් එහෙම මේ තියෙන A කියන activity එකේ ending point එක, මේ තියෙන A කියන activity එකේ starting point එක. මම මෙහෙම අඳින්නම්කෝ. මේ තියෙන්නේ starting point එක, මේ තියෙන්නේ ending point එක. හරි. මෙන්න මේ A කියන activity එකේ. හරි. හරි. ඊට පස්සේ අපි හිතමුකෝ A ට පස්සේ B එනවා කියලා. activity on arc එකේ ඉඳලා අපි මෙහෙමයි. අපිට උගලන්න පේනවා B කියන කෙනා එන්නේ A ට පස්සේ. හරි. B කියන කෙනා එන්නේ A ට පස්සේ. එහෙනම් අපි දන්නවා B පටන් ගන්න ඕන A ගේ ending point එකෙන්. B පටන් ගන්න ඕන A ගේ ending point එකෙන්. අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට ඇඳලා අපි මෙහෙම ඇඳොත්. ඇඳලා මේක උඩින් දැම්මොත් මම B කියලා. හරි. මෙතන අදහස මේකයි. මේ තියෙන්නේ B ගේ ending point එක. මේ තියෙන්නේ B ගේ starting point එක. අපි දන්නවා ගාන අපිට කියලා තියෙන විදිහට B start කරන්න ඕන A end උනාට පස්සේ. හරිනේ එතකොට මේ තියෙන A ගේ ending point එක ending point එකෙන් තමයි B start කරේ. ඒතර මේ තියෙන B ගේ starting point එක මේ තියෙන B ගේ ending point එක. ඕක තමයි activity on arc එකේ වෙනස. activity on node කියන්නේ මොකද්ද? අපි කෙලින්ම activity එක දැම්ම node එක ඇතුළට ඊට පස්සේ අපි දිශාව පෙන්නනවා. මෙන්න මේ වගේනේ. මේකද අපි කරන්නේ මේ node එකක් කියන්නේ starting point එකක්. ඒතර මේ ඊතලෙ පෙන්නන්නේ, ඒ කියන්නේ ඊතලෙන් යන්නේ ඒකේ ending point එකට. හරි. හරි.
අපි දැන් ඇන්දොත් මේ ගානේදී උදාහරණ අපි ගානේ තියෙන අපි ඇන්දොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් example 1 එකේ අපි ඇන්දොත් එහෙම activity on arc method එක විදිහට ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඒකෙදි අපි දන්නවා අපි ගන්න starting point එක. මේ තියෙන්නේ අපේ starting point එක. හරි. ඊට පස්සේ මෙහෙම යනවා. අපි දන්නවා ඒට කලින් කවුරුත් නැහැ නේ. එහෙනම් අපිට ඒක දාන්න පුළුවන් starting point එකේ. ඊට පස්සේ අපි දන්නවා ඒකෙන් තමයි B එන්නේ කියලා. හරි. මේ තියෙන්නේ B. හරිනේ. B පටන් ගන්නෙ ඒකේ ending point එකෙන්. හරි. හරි. ඊට පස්සේ අපිට කියනවා C පටන් ගන්න ඕන ඒකේ ending point එකෙන්. C වෙන්න ඕන ඒට පස්සේ. C වෙන්න ඕන ඒට පස්සේ. එහෙනම් A ඉවරෙට කොහේ හරියද? එතනින් තමයි A ඉවර වෙන්නේ. හරි. එතෙන් තමයි A ඉවර වෙන්නේ. අපි C වෙන්න ඕන A වුණාට පස්සේ. එහෙනම් අපිට මෙහෙම දාලා දෙන්න පුළුවන් මෙතනට C. තේරෙනවනේ? C වෙන්න ඕන A වුණාට පස්සේ. හරි. C වෙන්න ඕන A වුණාට පස්සේ. මෙතනින් මෙහෙම නෙමෙයි. මේ පල්ලෙහින් නෙමෙයි. මෙහෙම අදින්න එපා. ඒක වැරදි. ඇයි? මේ තියෙන්නේ A ගේ ending point එක. මේ තියෙන්නේ A ගේ starting point එක. ඒතර C වෙන්න ඕන A වුණාට පස්සේ. හරි. ඊට පස්සේ අපිට කියන D වෙන්න ඕන B වුණාට පස්සේ. හරි. මෙතනින් B ඉවරයිනේ. මේ රෝමෙන් B ඉවරයිනේ. එහෙනම් මෙතනින් යනවා D. ඊට පස්සේ අපිට කියනවා E වෙන්න ඕන C වුණාට පස්සේ. හරි. sorry මෙතන මම මේක මම කන්න. මෙතන අපි තව දාලා මෙතන D මෙතන E. හරි. දැන් අපිට කියනවා F වෙන්න ඕන D හා E ඉවර වුණාට පස්සේ. ඔයගලන්ට පේනවා දැන් මේ තියෙන්නේ D ගේ ending point එක. මේ තියෙන්නේ D ගේ ending point එක. මේ තියෙන්නේ E ගේ ending point එක මෙතන. එතකොට අපිට කියනවා ගානේදී F කියන කෙනා වෙන්න ඕන D හා E ඉවර වුණාට පස්සේ. හරි. අපි හිතමු මේ තියෙන්නේ F ගේ ending point එක කියලා. මේ තියෙන්නේ F ගේ ending point එක. මම මෙතන ලියන්න. F ending point. හරි. එතකොට මෙතනින් තමයි F අවසාන වෙන්නේ. එතකොට මෙතනට E තලයක් එන්න ඕන D හා E ගේ ending point වලින්. අපිට මේ වගේ E තල දෙකක් දාන්න බෑ. හරි. මේකට හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා activity on arc method එකේදී අපි activity එක දාන්නේ E තලයේ උඩ. අපි මෙතන දැම්මොත් F කියලා මෙතන අපිට දාන්න දෙයක් නැති වෙනවා. අපි මෙතන දැම්මොත් F කියලා අපිට මෙතන දාන්න දෙයක් නැති වෙනවා. අපිට ඒ නිසා මේ ක්‍රමය හරියන්නේ නැහැ. අපිට ඒ නිසා කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මේ මෙන්න මේ ending point එකක් අපිට යා කරන්න පුළුවන්. හරි. ඒ ending point එක අපි යා කරන්නේ dummy arc එකක් දාලා. ඒකට කියන්නේ dummy arc. එකක් දාලා. dummy arc එක කියන්නේ මේ arc එකේ activity එකක් නැහැ. ඒ activity එක hiss. ඊට පස්සේ මෙතනින් අදහස් වෙන්නේ මොකද්ද? මෙයාගේ ending point එකයි මෙයාගේ ending point එක අපි යා කරලා තියෙන්නේ. එතකොට අපි මෙතනින් ඊතලයක් ඇන්දොත් එහෙම මේ විදියට දැන් මෙතන අදහස මොකද්ද? F කියන activity එක වෙන්න නම් D සහ E. මොකද මෙතන අපි යා කරලා තියෙනවනේ D සහ E. මෙතනින් අපිට E සම්බන්ධ වෙනවා. මේ තියෙන E D සහ E දෙකම අවසාන වෙලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට F කියන activity එක කරලා මෙතන මේ ending point එකට එන්න පුළුවන්. හරි. එතකොට අපි dummy activity එකක් dummy arc එකක් දාන්නේ මෙන්න මේ වගේ ending point දෙයක් යා කරලා මෙන්න මේ වගේ activity එකක් අඳින්න. තේරෙනවනේ? හරි. දැන් මේ dummy activity එකක් dummy arc එකක් දාන එක අනිවාර්ය නැහැ. හරි. dummy arc එකක් දාන අවස්ථාව එනවා. dummy arc එකක් දාන්න නැතුව අඳින්න බැරි අවස්ථාව එනවා. හැබැයි මේ ගානේදී ඒක අනිවාර්ය නැහැ. ඒක අනිවාර්ය නැත්te මෙන්න මේකයි. හරි. අපිට මෙන්න මේකම dummy arc එකක් දාන්න නැතුව අඳින්නත් පුළුවන්. හරි. මම මේක ආයෙ අඳුත් මෙන්න මේ වගේනේ. මේ තියෙන්නේ අපේ starting point එක. ඊට පස්සේ මේ point එකකින් යනවා A. මොකද ඒට කලින් කවුරුත් නැති නිසා. ඊට පස්සේ A ගෙන් යනවා B ට I A ගෙන් යනවා C ට ඊට පස්සේ අපි හිතමුකෝ B ගෙන් යනවා D ට. හරි. B ගෙන් යනවා D ට. අපි දන්නවා C ගෙන් අවසාන වෙලා යන්න ඕන E ට. ඊට පස්සේ D හා E ගෙන් යන්න ඕන F ට. අපිට පුළුවන් dummy arc එකක් දාන්න නැතුව මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපි මෙහෙම කයා කරොත් එහෙම මේ තියෙන්නේ A මේ B මේ D මේ C මම කියනවා මේ තියෙන්නේ E ගේ starting point එක මේ තියෙන්නේ E ගේ ending point එක.
මේ තියෙන්නේ D ගේ starting point එක, මේ තියෙන්නේ D ගේ ending point එක. අපිට මෙන්න මේ විදිහට ending point දෙකක් සමාන කරන්න පුළුවන්. ඒතර මේ කරලා තියෙන්නේ මේ dummy ආකයෙන් කරපු දෙයම තමයි. එකම දේ කරලා තියෙන්නේ. හැබැයි dummy ආකයක් දාන්න නැතුව මම මේ ending point දෙකම ගෙනාවා එකට. හරි. ඒතර ඕගලන්ට මේ වගේ සමාන ending point හොයාගන්න පුළුවන් මේ ගාන කියෝගෙන යද්දී. ඔයගොල්ලෝ එකපාරට ගාන තියෙන දේම ඇදන් ගියොත් මේ වගේ dummy ආකයක් දාන්න සිද්ධ වෙන අවස්ථා එයි. හරි. හැබැයි ඔයගොල්ලෝ ගාන බලලා ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මේ සමාන ending point එකක් තියෙන අවස්ථාවක් තියෙනවා. මෙතන same ending point is needed. සමාන ending point එකක් අපිට අවශ්‍යයි. මොකද ඒ දෙකම end වුණාට පස්සේ තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ F කියන activity එක. හරි. ඒත් අපිට පුළුවන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ diagram එක ඇඳගෙන අපිට පුළුවන් මේ වගේ සමාන ending point එක හදාගෙන එන්නේ ඒ ending point එකෙන් පටන් ගන්න අපේ F කියන activity එක. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා dummy arc එකක් දාන එක අත්‍යවශ්‍ය නැහැ. අනිවාර්ය නැහැ. හැබැයි අපිට දාන්න නැතුව අඳින්න පුළුවන්. දාන්න බැරි වෙන අවස්ථා එනවා. දැන් මේ දෙවෙනි example එකේ අනිවාර්යෙන් අපිට දාන්න වෙනවා. හැබැයි මේ example එකේ එහෙම වෙන්නේ නැහැ. අපි දැන් බලමු මේකත් හදලා මේ විදිහටම. ඒතර මේක අපි මුලින්ම අඳිමු මෙන්න මේ example එක. අපි මේ example එක ඇඳුත් එහෙම activity on node method එක යටතේ. අපි අඳිමු මුලින්ම activity on node. මෙන්න මේ example number 2 කියලා. activity on node. අපි මේකෙන් ඇඳුත් ඔයගලන්ට පේනවා. හරි. අපේ starting activity එක A ඊට පස්සේ B වෙන්න ඕන. A හා B දෙකම ඉවර වෙන්න ඕන C වෙන්න. නවට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරි. ඊට පස්සේ අපි දන්නවා C ගෙන් ඉවර වෙන්න ඕන D ට. ඊට පස්සේ D ගෙන් ඉවර වෙනවා E ට. අපිට කියනවා ඊට පස්සේ D හා E දෙකම එන්න ඕන කියලා F වෙන. එහෙනම් මට මෙතන F ඇඳලා අඳින්න පුළුවන් මෙන්න මේ වගේ. මේ තියෙන අපේ activity on node එක. ඒතර ඔයාලට පේනවා activity on node එක සාපේක්ෂව ලේසි. හැබැයි exam එකේ සමහර වෙලාවට activity on arc එක අහන්න පුළුවන්. හරි. activity on arc එක මෙන්න මේ වගේ. මම මේක දැන් මකලා දැම්මොත් එහෙම activity on arc. එතනදී මේ අපේ starting point එක. අපි තුන් මෙහෙම යනවා. ඊට පස්සේ මේ activity A. ඊට පස්සේ අපි දන්නවා අපිට activity B එකක් තියෙනවා. මේ activity B. අපිට ඊට පස්සේ කියනවා activity C කියන එක කරන්න නම් activity A හා B දෙකම ඉවර වෙලා තියෙන්න ඕන. activity A හා B දෙකම ඉවර වෙලා තියෙන්න ඕන. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතනට common ending point එකක් ගේන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ ending point එක අපිට යා කරන්න වගේ දෙයක් නේ කරන්න තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා මම මේ වගේ dummy ආකයක් දාපුවම මෙන්න මෙතනට මට ගේන්න පුළුවන් activity A හා B ගේ ending point එක. ඊට පස්සේ මම මෙහෙම යා කරොත් මේක එළියට අපි තුන් මේක C කියලා. මේක C කියලා ඔයගොල්ලන්ට පේනවා C කියන එක නා ඉවර වෙන්න නම් A හා B දෙකම ඉවර වෙලා තියෙන්න ඕනේ කියලා. හරි. මෙතනදී B පටන් ගන්න A ඉවර වෙලා තියෙන්නත් ඕන. C පටන් ගන්නත් A ඉවරලා තියෙන්නත් ඕන. හරි. මෙන්න මේ වගේ. හරි. ඊට පස්සේ අපිට කියනවා C ගෙන් කෙලින් වෙනවා කියලා D වලට. මම නිකන් මෙහෙම අඳින්නම් මේ පැත්තට. මේක D. ඊට පස්සේ අපිට කියනවා D ගෙන් එනවා කියලා E වලට. ඒතර මෙතන මම දාන්නම් E. ඊට පස්සේ අපිට කියනවා IF වෙන්න නම් D හා E දෙකම වෙලා තියෙන්න ඕන කියලා. D හා E දෙකම වෙලා තියෙන්න ඕනේ. අපිට පුළුවන් මේ විදිහට මේ දෙන්නගේ starting point සමාන කරලා ending point සමාන කරලා dummy arc එකක් දාලා මේ විදිහට අඳින්න මේ විදිහට මේ පැත්තට මේක F. තේරෙනවනේ. ඒත් ඔයගලන්ට පේනවද මෙතනදී අපිට dummy arc එකක් දාන්න නැතුව අඳින්න විදිහක් නැහැ. මොකද අපිට මෙතනදී මේ ending point එක යා කරන්න විදිහක් නැහැ. අර කලින් බලලා වගේ. දැන් මෙතන ඔයගලන්ට පේනවා මෙතන අපිට ending point එක යා කරන්න පුළුවන් වුණා. මේ අවස්ථා දෙකේ මේ විදිහට. හැබැයි මෙතනත් අපිට එහෙම කරන්න විදිහක් නැහැ. මොකද අපි කරන්න ගියොත් අපිට කරන්න මෙන්න මේ වගේ. අපි කරොත් මෙන්න මෙහෙම මේක වැරදි. ඇයි? මේක dummy arc එකක් කරේ නැත්නම් අපිට මේක active arc method නිසා නැත්නම් AOA method එක නිසා මෙතන අපිට මොකද activity එකක් දාන්න වෙනවා. දැම්මේ නැත්නම් වැරදි. තේරෙනවනේ? ඒ නිසා මෙතනදී අපිට dummy arc එකක් දාන්න නැතුව මේක අඳින්න විදිහක් නැහැ. හරි. හරි.
අපේ ඩයග්‍රෑම් එක එන්නේ ඔන්න ඔය වගේ. හරි. ඒතර ඔහොම තමයි අපි ඩයග්‍රෑම්ස් අඳින්නේ මේ දෙකට. හරි. අපි ඊට පස්සේ බලමු මෙතනදී මේ වෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වෙන උදාහරණ දෙකේ මෙන්න මේ අන්තිම දකුණු පැත්තේ තීරුවේ තියෙන ඉලක්කම් කිහිපයක්. මේ තියෙන්නේ ඒ ඇක්ටිවිටි එක කම්ප්ලීට් කරන්න අපිට කොච්චර කාලයක් යනවද කියලා කියන එක. හරි. එතකොට අපි මේ විදිහට නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳිද්දී අපි මේ කාලවල දාන්න ඕන තැන් කිහිපයක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කාලවල දාලා හොයන්න පුළුවන් දේවල් කිහිපයක්. එකක් තමයි earliest start time. අනිත් එක earliest finish time. අනිත් දේ latest start time. අනිත් එක latest finish time. හරි. හරි. අපි දැන් බලමු මේ earliest start time, earliest finish time, latest start time, latest finish time කියන්නේ මොකක්ද කියලා. හරි. මම ගන්නම්කෝ මෙන්න මේ උදාහරණේ. මේ example 1 කියන එක. මේ example 1 කියන එක ඔයගලන්ට පේනවා activity A ඉවර වෙන්න දවස් 5ක් යනවා. activity B ඉවර වෙන්න දවස් 4ක් යනවා. activity C ඉවර වෙන්න දවස් 5ක් යනවා. activity D වලට දවස් 6ක් යනවා. activity E වලට දවස් 3ක් යනවා. activity F වලට දවස් 4ක් යනවා. හරි. හරි. ඒතකොට අපිට මෙන්න මේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා diagram එකක් අඳින්න. අපි දැන් මුලින්ම අඳිමු activity on node method එක යටතේ. හරි. ඒකෙදි අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ diagram එකක්. හරි. මෙන්න මේ වගේ රවුමක් පොඩි. මේ රවුමෙන් අපි දාන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මෙතන දානවා අපේ activity එකේ name එක. මෙතන අපි දානවා earliest start time එක. මෙතන අපි දානවා earliest finish time එක. මෙතන අපි දානවා latest start time. මෙතන අපි දානවා latest finish time එක. මෙතන අපි දානවා activity එකේ time එක. හරි. හරි. අපි ඒක දාන්න කලින් මුලින්ම මේක නිකන් අපි ඇඳගෙන ඉමු. diagram එකක් විදිහට. හරි. අපි දැන් මෙතන පටන් ගත්තොත් එහෙම අපි අර කලින් ඇඳා වගේම අපි diagram එක අඳිමු. ඒතර මෙතන මේ තියෙන activity A. ඒතර අපි දන්නවා activity A එක ඉතින් කොහෙටද යන්නේ? B වලට යන්නේ. දැන් අපි අඳිමු activity B. මේ තියෙන activity B. ඊට පස්සේ activity B ඉඳන් යනවා activity ඊට පස්සේ අපි දන්නවා activity A වලින් පස්සේ activity C. ඊට පස්සේ activity D පටන් ගන්නවා B වලට පස්සේ. හරි. මෙතන මේ තියෙන්නේ activity D. හරි. ඊට පස්සේ activity E පටන් ගන්න ඕනේ activity C වලට පස්සේ. එහෙනම් අපි දාන්න පුළුවන් activity C වලට පස්සේ activity E. ඊට පස්සේ අපි දන්නවා මේ දෙකම වුණාට පස්සේ තමයි activity F. මම දාන activity F කියලා මෙන්න මේ පැත්තෙන් මේ තියෙන්නේ activity F. හරි මේ තියෙන activity. හරි. දැන් මම කිව්වා මෙන්න මේ දාපු symbol එකේ මේ activity එකට පල්ලෙහාන් ඉන්න ඒ කාලයක්. එතන මෙතන අපිට දන්නවා මෙතන දවස් 5යි, මෙතන දවස් 4යි, C වලට ආයේ දවස් 5යි, D වලට දවස් 6යි, E වලට දවස් 3යි, F වලට දවස් 4යි. හරි. ඊට පස්සේ මම කිව්වා මෙතන මෙන්න මේ වම් පැත්තෙම උඩ ඉන්නේ earliest start time. මේ පැත්තේ ඉන්නේ earliest finish time. මේ පැත්තේ පල්ලෙහා ඉන්නේ වම් පැත්තේ last start time. මේ පැත්තේ ඉන්නේ last finish time කියන එක. මේක අපි හොයන්නේ මෙන්න මේ වගේ. දැන් අපි දන්නවා මම වෙන පාටකින් දාන්න යනවා. ඒතකොට කට්ටියට පැහැදිලි වෙයි. මෙතන කියන්නම්කෝ earliest start time එක කහ පාටින්. හරි. earliest start time කියන්නේ අපිට activity එක කලින්ම පටන් ගන්න පුළුවන් කාලය. ඒ කියන්නේ මුලින්ම නැත්නම් කලින්ම පටන් ගන්න පුළුවන් කාලය. ඒත් අපි දන්නවා ඒට කලින් පටන් ගන්න කවුරුත් නැහැනේ. ඒට කලින් කවුරුත් නැහැනේ මේ තියෙන්නේ. ඒට කලින් කවුරුත් නැහැ. එහෙනම් මට මේක අඳින්න මෙතන දාන්න පුළුවන් earliest start time එක 0. ඒ කියන්නේ අපිට කෙලින්ම ආරම්භයෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ earliest finish time කියන්නේ මේ earliest start time එක දන
මේ ඇක්ටිවිටි එක යන කාලය earliest start finish time කියන්නේ මේ earliest start time එක දන මේ ඇක්ටිවිටි එකට යන කාලය. එතකොට මෙතන අපි දන්නවා බිඳුව දන මේ කාලය 5යිනේ. එහෙනම් මේ කාලය 5යි. එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් 5. ඒතර මේ තියෙන අපේ earliest finish time එක. හරි. ඒතර මේ තියෙන අපේ earliest start time කියන්නේ මේ පටන් ගන්න පුළුවන් පළවෙනි කාලය නැත්නම් මුලින්ම පටන් ගන්න පුළුවන් කාලය. ඊට පස්සේ earliest finish time කියන්නේ අපිට මේක ඉක්මනටම ඉවර කරන්න පුළුවන් කාලය. ඒතර earliest finish time කියන්නේ earliest start time දන time of the activity. හරි. එතකොට දැන් ඕගොල්ලෝ හොයාගත්තා මෙන්න මේ පළවෙනි activity එකේ earliest start time එකයි earliest finish time එකයි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා A ගෙන් පස්සේ B හා C වෙනවනේ. අපි කොහොමද මෙන්න මේ B ගේ earliest finish time අපි හොයාගන්නේ? හරි. ඒ කියන්නේ B ගේ අපි කොහොමද මෙන්න මෙතන තියෙන earliest start time එක හොයාගන්නේ? මෙයාගේ earliest start time එක වෙන්නේ එයාට කලින් ඉන්න නැත්නම් එයාට කලින් ඉන්න activity එකේ earliest finish time එක. මෙතන earliest start time එක වෙන්නේ මෙතන මෙයාට කලින් ඉන්න activity එකේ earliest finish time එක. එතකොට මෙතන activity එක මොකද්ද? මෙයාගේ earliest finish time එක 5. එහෙනම් B ගේ earliest start time එක වෙන්නේ 5. ඊට පස්සේ මම කිව්වා earliest finish time කියන්නේ මොකද්ද? ඒ activity එකේ time එක plus earliest start time. එහෙනම් 5-4 මෙතන 9. තේරෙනවනේ? දැන් ඒක අපි නම් තේරුම් කරොත් මෙන්න මේ වගේනේ. අපි හිතමුකෝ අපි පළවෙනි දවස් නැත්නම් බිඳුවෙනි දවසේ A පටන් ගත්තා. එතකොට A ඉවර වෙන්න දවස් 5ක් ගියා. හරි. එතකොට අපිට B පටන් ගන්න පුළුවන් ඉක්මනම දවස කවද? ඒ කියන්නේ පස්වෙනි දවසේනේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් දවස් 5ක් ගියාට පස්සේ තමයි අපිට B පටන් ගන්න පුළුවන්. මොකද B පටන් ගන්න අනිවාර්යෙන් A ඉවර වෙලා තියෙන්න ඕන. එහෙනම් B ගේ earliest start time කියන්නේ A ඉවර වෙච්ච ගමන්නේ. එහෙනම් A ඉවර වෙන්නේ කවද්ද? දවස් 5ක් ගියාට පස්සේ. එහෙනම් B ගේ earliest start time එක කියන්නේ 5. තේරුණානේ? හරි. ඊට පස්සේ අපි යම් පල්ලෙහාට මෙතන අපිට පේනවා එහෙනම් මේ C ටත් වෙන්නේ A දෙයමයි. ඇයි? C පටන් ගන්න A ඉවර වෙලා තියෙන්න බෑ. එහෙනම් මෙයාගේ earliest finish time එක මෙතන earliest start time වෙනවා. එහෙනම් මෙතන 5. 5යි මෙතන 10යි. අපි දැන් කොහොම පුරවගෙන යමු. දැන් මෙතන 9යි. එහෙනම් මෙතන 9යි. 9යි 6යි මෙතන 15යි. දැන් මෙතන 10යි. 10යි 3යි. හරි. 13යි. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඕගලන්ට පේනවා මෙන්න මේ F කියන activity එකට දෙපැත්තෙන්ම activities දෙකක් එනවා. අපි දන්නවා F කියන activity එක complete වෙන්න නම් D හා E දෙන්නම සම්පූර්ණ වෙලා ඉන්න ඕන. එතකොට අපි දන්නවා D කියන activity ඉවර වෙන්න දවස් 15ක් යනවා. හරි. E ඉවර වෙන්න දවස් 13ක් යනවා. හරි. දවස් 13ක් යනවා. ඒකනම් සිද්ධිය අපිට F පටන් ගන්න පුළුවන් earliest time එක මොකද්ද? ඒ කියන්නේ F පටන් ගන්න නම් D හා E දෙන්නම සම්පූර්ණ වෙලා ඉන්න බෑ. එතකොට අපිට F පටන් ගන්න පුළුවන් earliest time එක මොකද්ද? 15 නේ. ඇයි? අපි 13 ගත්තොත් අපි 13 වෙනි දවසේ F පටන් ගන්න ගියොත් වැඩේ හරියනවද? නෑ. ඇයි? D පටන් අරන් නෑ. ඇයි? D ඉවර වෙලා නෑ. ඒ කියන්නේ D ඉවර වෙන්න දවස් 15ක් යනවනේ. එහෙනම් අපිට 13 වෙනි දවසේ F පටන් ගන්න බෑ. මොකද D ඉවර වෙන්න දවස් 15ක් යනවා. එහෙනම් අපි දන්නවා F ගේ earliest start time එක වෙන්නේ 15. ඒතර 15යි 4යි මෙතන 19යි. හරි. මේක මතක තියා. ඔක තමයි ඕකේ මේ තියරි කියන්නේ logical හේතුව. ඒකට ක්‍රමයක් කියලා දෙන්න. ඒ ක්‍රමය තමයි මේ වගේ arrows දෙකක්. මේ වගේ එකම activity එකට arrows දෙකක් එනකොට මෙතන earliest start time එක හොයාගන්න පුළුවන්. ඒ arrows දෙකෙන් වැඩිම ඒ කියන්නේ earliest finish time එක වැඩි එක්කෙනා ගන්න. තේරෙනවනේ? මේ ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ ක්‍රමය තමයි මේ වගේ arrows දෙකක් නැත්නම් arc දෙකක් එකම activity එකට එද්දී ඒ activity එකේ earliest start time එක හොයන්න ගියාම ඒක හොයාගන්න ක්‍රමය තමයි ඒ arrows දෙක එන activity දෙකෙන්
වැඩිම earliest finish time තියෙන activity එක ගන්න. තේරෙනවද? මේ අවස්ථාවේ 15. හරි. හැබැයි හේතුව මම කලින් කියපු එක. අර වගේ පටන් ගන්න විදියක් නෑ අපිට. තේරෙනවනේ? හරි. එතකොට මෙතන අපි ඇන්දොත් හරි. දැන් අපි මේ activity එකේ හොයාගත්තා. මේ activity එක සම්පූර්ණ වෙන්න අපිට යනවා දවස් 19ක්. හරි. මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක අපිට ඉවර වෙන්න දවස් 19ක් යනවා. හරි. හරි. දැන් අපි හොයාගන්න ඕන critical path කියන එක. critical path කියන එක. critical path කියන එක හොයාගන්න අපිට ඕන වෙන තව දෙයක්. ඒකට තමයි අපි ඒකට කියනවා latest finish time සහ latest start time සහ latest finish time. ඒක හොයාගන්නේ මෙන්න මෙහෙමයි. අපි දැන් මේක ගියේ කොහොමද? මෙතන ආරම්භයෙන් නම් අවසානට අපි ගියේ. අපි ගියේ ආරම්භයෙන් නම් අවසානයට. latest finish time සහ latest start time හොයද්දි අපි ඒක හොයන්නේ අනිත් පැත්තට. අපි ඒ කියන්නේ අවසානයේ ඉඳන් ආරම්භයට යනවා. තේරෙනවද? මම කොළ පාටින් ලියන් ගන්න එක. එතකොට අපි කරන්නේ මෙහෙමයි. අපි මෙතනදී මෙයාගේ earliest finish time තියෙනවානේ. අපි ඒක ගන්නවා latest finish time වලට. හරි. කෙලින්ම මෙතන තිබ්බ earliest finish time එක ගන්නවා latest finish time වලට. ඊට පස්සේ මේ latest finish time එකෙන් ඒ activity එකේ දවස් ගාන අපි අඩු කරනවා. අපි ඒ activity එකේ දවස් ගාන අඩු කරනවා. එතකොට 19 ඍණ 4. ඒ කියන්නේ කීයද? 15යි. මෙතන එනවා 15ක්. හරි. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? මම ඉරන්නේ latest start time. ඒ latest start time එක අපි දානවා අනිත් activities දෙකේ, කියන්නේ එයාට සම්බන්ධ අනිත් activities දෙකේ latest finish time එකට. අපි දාන එක අනිත් activities දෙකේ latest finish time එකට. එතකොට මෙතන 15නේ. මෙතන එහෙනම් 15යි, මෙතන 15යි. ඊට පස්සේ අපි කලින් කරා වගේම ඒ 15න් අඩු කරනවා, නැත්නම් latest finish time එකකින් අඩු කරනවා ඒ activity එකේ time එකට. මේ අවස්ථාවේ නම් 15 වෙන 3. ඒ කියන්නේ කීයද? 15 වෙන 3ක් ගියොත් එimhe 12යි. එහෙනම් මෙතන 12යි. මෙතන 15න් 6ක් ගියාම 9යි. තේරෙනවනේ? ඊට පස්සේ මේ 9 අපි දානවා මෙන්න මෙතනට. මෙතන 9යි, 9න් 4ක් ගියාම 5යි. මේ 12 අපි දානවා මෙතනට. මෙතන 12යි. 12න් 5ක් ගියාම 7යි. හරි? හරි. දැන් අපිට අර මම මේක ආපස්සට යන්න කියලා. දැන් මේක අපි ආපස්සටනේ ආවේ. ආපස්සට ගියාම මොකද වෙන්නේ? අර කලින් වෙච්ච දේම අනිත් පැත්තට එනවා. අපිට මෙන්න මේ A කියන activity එකට arrows දෙකකින් අගයන් දෙකක් එනවා. හරි. latest finish time කියන්නේ මොකද්ද? අපිට මේක ඉවර කරන්න පුළුවන් අන්තිම දවස. එතකොට ඕගලන්ට පේනවා මෙතන 5 තියෙනවා, මෙතන 7 තියෙනවා. හරි. අපිට මෙතන 5 ගන්නද ඕන, 7 ගන්නද ඕන? කල්පනා කරලා බලන්න. latest finish time නේ අපිට ඉවර කරන්න පුළුවන් අන්තිම දවස. earliest start time නෙමෙයි, latest finish time. අපි මේ අවස්ථාවේදී ගන්නේ අඩු එක. ඒ කියන්නේ 5. ඒකට හේතුව මොකද්ද? අපිට මේ activity එක ඉවර කරන්න පුළුවන් ඊට කලින්. අන්න ඒකයි. හරි. එතකොට මෙතන 5. මෙතන 5 අපි අඩු කරනවා මෙතන ඉලක්කම. ඒතර 5 ඍණ 5 බිඳුවයි. එහෙනම් මෙතන බිඳුවයි. හරි. මෙතන latest finish time එකේදී අපි ගන්නේ මෙතන තියෙන අගයන් දෙකෙන් අඩු එක. අපි ඉස්සරහට යද්දී ඒ කියන්නේ කහ පාට මේ පාටින් මම පෙන්නලා තියෙන කහ පාටින් ඒ පාත් එක හරහා ගියාම මෙතනදී අපිට 15 ආවා 13 ආවා. මෙතන 15 මෙතන 13. අපි ගත්තේ වැඩි එකයි earliest finish time. මොකද අපිට B කියන activity එක ඉවර කරන්න නැතුව F ට යන්න බැරි නිසා. අපි දැන් මේ ආපස්සට ආවේ. අපි ආපස්සට ආපම ඕගලන්ට පේනවා B කියන එක පටන් ගන්න, කියන්නේ B කියන එක පටන් ගන්න පුළුවන් අන්තිම දවස් තමයි 5. C පටන් ගන්න පුළුවන් අන්තිම දවස තමයි 7. හරි? මම මෙහෙම පෙන්නුවොත් එහෙම B කියන activity අපි දවස් කියනකොට 1 2 3 4 5 6 7 කියලා B පටන් ගන්න පුළුවන් අන්තිම දවස මේක. C පටන් ගන්න පුළුවන් අන්තිම දවස 7නේ තිබ්බේ. හරි. අපි දන්නවා A ඉවර වෙන්න දවස් 5ක් යනවා. එතකොට එහෙනම් මට B හා C තියෙද්දි මෙතනදී latest finish time අන්තිමටම ඉවර කරන්න පුළුවන් දවස් අපිට ගන්න පුළුවන් වෙන්නේ මේකනේ. Aනේ. ඇයි? මේ දවස වෙද්දි අපි ඉවර කරොත් අපිට
මේක් කරගන්න පුළුවන්. මොකද අපි හිතමුකෝ අපි ගත්ත කියලා 7. අපි ගන්නවා අපේ latest finish time නැත්නම් අපි අන්තිමටම ඒ කියන activity එක ඉවර කරන දවස. අන්තිමටම ඒ කියන activity එක ඉවර කරන දවස. අපි ගන්නවා 7 කියලා පහ නැතුව. එහෙම ගත්තොත් ප්‍රශ්නයක් වෙනවනේ. මේ අපි ගත්තොත් මෙන්න මෙහෙම. ඔයගලන්ට පේනවා අපි B කියන එක දීලා තියෙනවා latest start time. latest start time එක 5. ඒ කියන්නේ B පටන් ගන්න පුළුවන් අන්තිම දවස. ඒත් B පටන් ගන්න පුළුවන් අන්තිම දවසට පස්සේ තමයි අපේ A ඉවර වෙලා තියෙන්නේ. පේනවද? එහෙම වුණොත් අපිට B පටන් ගන්න බෑ. අපි දන්නවා ඩයග්‍රෑම් එකේ හැටියට B පටන් ගන්න නම් A වෙලා තියෙන්න ඕන. හරි? ඒ නිසා අපි ගන්න මේ දෙකෙන් අඩු වගේ. තේරෙනවනේ? හරි. ඒතර අපි මේක අයින් කරොත් එහෙම පොඩ්ඩක් මේක අපහැදිලි නිසා දැන් ඔයගලන්ට පේනවා අපි මේ විදිහට කහ පාටින් සහ කොළ පාටින් දාලා පෙන්නලා තියෙන වගයන් ටික එතකොට මේ තියෙන්නේ අපේ ඩයග්‍රෑම් එක කම්ප්ලීට් කරලා අපිට මෙතන අපිට පේනවා අපි මේකේ මොකක්ද එකට කියන්නේ latest start time, latest finish time, earliest start time සහ earliest finish time කියන දෙකම අපි හොයාගෙන තියෙන්නේ. හරි. හරි. දැන් අපි මේ දෙයම කරමු මේ අනිත් එකට. එතකොට මේකට අපි කරොත් එහෙම ඒක මෙන්න මේ වගේ. අපි මුලින්ම ඩයග්‍රෑම් එක අඳන් යමු. ඩයග්‍රෑම් එක අඳොත් මෙතන මුලින්ම තියෙනවා A වලට යනවා දවස් 3ක්. ඊට පස්සේ වම් ගන්නවා A ගෙන් යනවා B වලට කියලා. මේ දන B. ඊට පස්සේ B ට යනවා දවස් 4ක්. ඊට පස්සේ අපිට කියනවා C වලට යනවා B හා A. C වලට යනවා B හා A. මෙතන මට යා කරන්න පුළුවන් අපි තුමු C මෙතන තියෙන කියලා. C එන දවස් 2යි. ඊට පස්සේ අපිට කියනවා C ගෙන් යනවා D වලට කියලා. මේ තියෙන්නේ D. ඊට පස්සේ අපි තුමු D ගෙන් යනවා E වලට. මේ තියෙන්නේ E. ඊට පස්සේ D හා E ගෙන් දෙන්නටම යනවා F වලට. අපි දන්නවා D වලට යනවා දවස් 5ක් E වලට යනවා දවස් 1ක් F වලට යනවා දවස් 3ක්. හරි. අපි දැන් දන්නවා මේ තියෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ earliest start time මේ තියෙන්නේ earliest finish time මේ තියෙන්නේ latest start time මේ තියෙන්නේ latest finish time. හරි. අපි දන්නවා A පටන් ගන්න පුළුවන් earliest start time එක මොකද මම කහ පාටිම දාන් ගන්නම්. ඒක කට්ටියට පැහැදිලි වෙයි ඒක අවුලක් නෑ. හරි. එතන 3. ඊට පස්සේ අපි දන්නවා earliest finish time කියන්නේ earliest start time දන ඒ activity එකේ කාලය. එතකොට 0.3. හරි. ඊට පස්සේ මෙතනට අපි යනවා. එහෙනම් මෙතන අපි දන්නවා 3යි. 3 4 7යි. දැන් මෙතන තියෙනවා 3යි 7යි. 3යි 7යි. මෙයාගේ earliest finish time එක 7යි. earliest finish time එක 3යි. එතකොට C කරන්න නම් A හා B දෙකම වෙලා තියෙන්න ඕන. A B දෙකම වෙලා තියෙන්න ඕන. අපි මෙතන 3 කියලා දැම්මොත් මෙන්න මෙතනට අපිට B සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් අපි ගන්න ඕන ඒ දෙකෙන් වැඩි එක. තේරෙනවනේ? අපි මේ වගේ ඊතර දෙකක් එද්දී අපි කියනවා forward pass. අපි දැන් මේ යන්නේ ඉස්සරහටනේ. ඒ කියන්නේ අපි යන්නේ ආරම්භයේ ඉඳන් අවසානයට. අපි ඒකට කියනවා forward pass එකක් කියලා. forward pass. හරි. forward pass එකේදී අපි හැම වෙලාවෙම ගන්නෙ මේ earliest finish time එකකින් වැඩි එක වෙනවා. එතකොට මෙතන අපි ගන්නවා 7. 7යි 2යි 9යි. ඊට පස්සේ මෙතනට 9. 9යි 5යි 14යි. දැන් අපි මෙතනට එනවා මේක ගෙලින්ම 14 14 1යි 15යි. දැන් ආයි 15ක් තියෙනවා 14ක් තියෙනවා 15ක් 14ක් අපි ගන්නෙ වැඩි එක. එතකොට මෙතන 15යි 3යි
18යි. තේරෙනවනේ? මේ තියෙන්නේ 15යි 3යි 18යි. හරි. ඊට පස්සේ අපි යනවා අනිත් පැත්තට. ඒ කියන්නේ අපේ බෑක්වර්ඩ් පාස්. අපි දැන් මේ ඉස්සරහට ගියානේ. මේ තියෙන අපේ ෆෝවර්ඩ් පාස් එකනේ. ෆෝවර්ඩ් පාස්. අපි දැන් අනිත් පැත්තට යනවා බෑක්වර්ඩ් පාස් එකට. බෑක්වර්ඩ් පාස්. හරි. හරි. මේකෙදි අපි කරන්නේ අපි ගන්නවා මුලින්ම අන්තිම ඇක්ටිවිටි එකේ earliest finish time එක පල්ලෙහාට 18යි. ඊට පස්සේ අපි එකකින් අඩු කරනවා ඒ ඇක්ටිවිටි එකේ ටයිම් එක. ඒතකොට 18 ඍණ 3. ඒ කියන්නේ 15යි. අපි ඒක දානවා මෙන්න මෙතනට. මෙතන 15යි මෙතනත් 15යි. ඒතර මෙතන 15න් 5ක් ගියාම කීයද? 15න් 5ක් ගියාම මෙතන 10යි. 15 එකක් ගියාම 14යි. හරි. හරි. ඊට පස්සේ මෙතන අපි දන්නවා 10යි. 10 දානවා. හරි. මෙතන අපිට මේ තියෙන්නේ 18යි මෙතන 15යි. ඊට පස්සේ මෙතන අපි දානවා 15 මේ තියෙන්නේ මෙතන 15 මෙතන 15 ගත්තා මෙතනට මෙතන එතකොට මෙතන උගලන්න පේනවා ඊතල දෙකක් වෙනවා දෙපැත්තට. ඊතල දෙකක් වෙනවා දෙපැත්තට. එතකොට මේ තල දෙකෙන් අපි දන්නවා මෙතන 15 නම් මෙතන 15යි. ඊට පස්සේ මෙතන 15 එකක් ගියාම 14යි. මෙතන 15න් 5ක් ගියාම 10යි. හරි. 15න් 5ක් ගියාම 10යි. ඊට පස්සේ මෙතන 10 දැම්මොත් එimhe 10න් දෙකක් ගියාම 8යි. එතන 10න් 8යි මෙතන 4යි. 10න් 8න් 4ක් ගියාම 4යි මෙතන 4යි 1යි. නෑ අපි මෙතන වැරද්දුවා මොකක් හරි. ඔව්. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මෙතන අවුලක් ගියා. මෙතන 18යි. 18න් 3ක් ගියාම 15යි. හරි. ඒතර ඔයගලන්ට පේනවා මෙතන 15 15. දැන් මෙතනට දෙකක් තියෙනවානේ. අපි දැන් මෙතනට 15 කියලා දැම්මොත් 15 එකක් ගියාම 14යි. හරි. මෙතනදී ඔයගලන්ට පේනවා මෙන්න මෙතනට අගයන් යන තැන් දෙකකින්. ඒ තැන් දෙක මොකද්ද? මෙතනින් තැනක් මෙතනින් අගයක් එනවා. මෙතනින් අගයක් එනවා. අපි ගන්න ඕන ඒ අගයන් දෙකෙන් අඩු එකනේ. අපි ගන්න ඕන ඒ අගයන් දෙකෙන් අඩු එක. මම කියන්නේ අපි ගන්න ඕන මෙතන මෙන්න මේ ඇක්ටිවිටි එකට අපි බෑක්වර්ඩ් පාස් එක යද්දී අපි මෙතනට ගන්න ඕන මේ ඇක්ටිවිටි දෙකෙන් අඩු එක. එතකොට මෙතන අඩු එක මොකක්ද 14නේ. මෙතන 15යි 14යි. මේ තියෙන්නේ අඩු එක. අපි ගත්තා 14. 14න් මෙතන කීයක් තිබ්බේ 5නේ. 9ට තිබ්බේ. sorry D ට තිබ්බේ 5. මම මේක තාම යන්න. මෙතන 5යි මෙතන 2යි B ට තිබ්බේ 4යි. හරි. දැන් මෙතන 14න් 5ක් ගියාම 9යි. ඊට පස්සේ මෙතන අපි 9යි 9න් 2ක් ගියාම 7යි. ඊට පස්සේ ආයි මෙතන මේ මෙතනට අගයන් එන්නේ මේකෙන් විතරයි. මෙතන අපි කෙලින්ම 7 කියලා දානවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන 7න් 4ක් ගියාම 3යි. අපි ගන්න හැමදේම අඩු එකනේ. ඒතර මෙතන 3 තියෙනවා 7 තියෙනවා. අපි ගන්න මොකද්ද? අඩු එක. එහෙනම් 3 මේ තියෙන්නේ බිඳුව. දැක්කනේ? ඒතර අපි ඔන්න ඔය විදිහට ෆෝවර්ඩ් පාස් එකයි බෑක්වර්ඩ් පාස් එකයි කරා. හරි. ෆෝවර්ඩ් පාස් එකයි බෑක්වර්ඩ් පාස් එකයි කරලා අපි හොයාගත්තා earliest start time, earliest finish time, latest start time සහ latest finish time. හරි. අපිට දැන් මේ දෙක හොයාගත්තට පස්සේ මේ දෙක පාවිච්චි කරලා හොයන්න පුළුවන් slack කියලා දෙයක්. හරි. slack කියලා අපි දෙයක් කරනවා. ඒකට slack කියලා කියනවා නැත්නම් අපි ඒකට කියනවා free float කියලා. මම මේක ලියන්න මෙන්න මේ විදිහට. slack නැත්නම් අපි ඒකට කියනවා free float. free float. මේ slack නැත්නම් free float එක සමානයි මෙන්න මේ දෙකේ අන්තරයට. ඒ කියන්නේ එක්කෝ earliest finish time minus latest finish time. පොඩකින් sorry latest finish time ඍණ
earliest finish time නැත්තම් or latest start time රින latest finish time earliest finish time හරි මේ slack නැත්තම් free float කියන එක සමානයි latest finish time minus earliest finish time or latest start time minus earliest finish time හරි ඒ කියන්නේ සරලව ගත්තොත් අපි මේ විදිහට ඩයග්‍රෑම් එක ඇඳගත්තට පස්සේ මෙන්න මේ වම් පැත්තේ දකුණු පැත්තේ උඩ එකේ පල්ලෙහා එකේ අන්තරේ නැත්තම් වම් පැත්තේ උඩ එකේ පල්ලෙහා එකේ අන්තරේ හරි ඔක තමයි free float නැත්තම් slack කියලා අපි කියන්නේ හරි මම දෙවියන් නැකුවොත් එහෙම මෙන්න මේ වගේ අපි දැන් මෙතන slack එක හෙව්වොත් අපි මුලින්ම හොයමුකෝ මෙතන මේ තියෙන්නේ A හරි අපි හොයමු slack එක හොයන්නම් මේ රතු පාටින් වගේ හරි මෙතන ඕගලන්ට පේනවා 5න් 5ක් ගියාම බිඳුවයි බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි එහෙනම් මෙතන free float එක බිඳුවයි හරි අපි මෙතනට මොකෝ 9න් 9ක් ගියාම බිඳුවයි 5න් 5ක් ගියාම බිඳුවයි එහෙනම් B ගේ free float එක බිඳුවයි අපි D වලට යමුකෝ 15න් 15ක් ගියාම බිඳුවයි 9න් 9ක් ගියාම බිඳුවයි එහෙනම් free float එක බිඳුවයි අපි F වලට යමු F get 19න් 19ක් ගියාම බිඳුවයි 15න් 15ක් ගියාම බිඳුවයි එහෙනම් මෙතන free float එක බිඳුවයි හරි අපි දැන් යමු E ට 15න් 13ක් ගියාම 2යි 12න් 10ක් ගියාම 2යි හරි එහෙනම් මෙතන free float එක කීයද මෙතන free float එක 2යි මෙතනට යමු අපි 12න් 10ක් ගියාම 2යි 5න් 7ක් 7න් 5ක් ගියාම 2යි එහෙනම් මෙතන free float එක 2යි හරි අපි දැන් free float එක හොයාගත්තා මේ හැම එකටම හරි දැන් critical path කියන්නේ මෙන්න මෙහෙම දෙයක් critical path එක කියන්නේ free float එක බිඳුවක් වෙන activities ටික critical path කියන්නේ free float එක බිඳුවක් වෙන activities ටික තියෙන path එක free float බිඳුව වෙන activities තියෙන path එක හරි එතකොට මෙතන අපි බලමු free float එක බිඳුව වෙන කාගේද කියලා free float එක බිඳුව වුණා A ගේ B ගේ D ගේ සහ F ගේ එහෙනම් මේක තමයි අපේ critical path එක A සිට B ට B සිට D ට සහ D සිට F ට ඕක තමයි අපේ critical path එක වෙන්නේ මොකද C සහ E ගේ free float එක බිඳුවක් නෙමෙයි ඒ free float එක 2යි එහෙනම් ඒ දෙන්න critical path එකක් වෙන්නේ නැහැ. ඒතර මෙතන critical path එක වෙන්නේ මොකද්ද? A සිට B B සිට D D සිට F මේක තමයි example 1 critical path එක වෙන්නේ. හරි. අපි මේකට ආවොත් බලමු මේකෙත් අපි free float එක හොයමු ටක් ගාලා මේ තියෙන්නේ මෙන්න මෙතන මම මේක යමක් කරලා දාන්නම්. හරි. එතකොට අපි කලින් මේකේ 3න් 3ක් ගියාම බිඳුවයි බිඳුවෙන් බිඳුවක් ගියාම දැන් මෙතන free float එක බිඳුවයි ඊට පස්සේ 7න් 7ක් ගියාම බිඳුවයි 3න් 3ක් ගියාම බිඳුවයි එහෙනම් free float එක බිඳුවයි 14න් 14ක් ගියාම බිඳුවයි 19න් 9ක් ගියාම බිඳුවයි එහෙනම් free float එක බිඳුවයි මෙතන ඕලන්ඩ පේනවා 15න් 15ක් ගියාම මෙතන බිඳුවයි 15න් 15ක් ගියාම බිඳුවයි එහෙනම් මෙතන free float එක බිඳුවයි මෙතන 9න් 9ක් ගියාම බිඳුවයි 7න් 7ක් ගියාම බිඳුවයි එහෙනම් free float එක බිඳුවයි මෙතන වලට පේනවා 18න් 18ක් ගියාම බිඳුවයි 15න් 15ක් ගියාම බිඳුවයි එහෙනම් free float එක බිඳුවයි. ඒතර ඔයගලන්ට පේනවා මේකේ මේ හැම ඇක්ටිවිටි එකකම free float එක බිඳුවයි. හරි? හැම ඇක්ටිවිටි එකකම free float එක බිඳුවයි. එහෙනම් අපිට කියන්න සිද්ධ වෙනවා මේකේ critical path එක critical path කිහිපයක් තියෙන්න පුළුවන්. දැක්කනේ? මේක මෙහෙම යන්නත් පුළුවන්. critical path කිහිපයක් තියෙන්නත් පුළුවන්. හරි? critical path අපි තුමේ එක path එකක්. මේ තව path එකක්. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම යන එක. තේරෙනවනේ?
ක්‍රිටිකල් පාත් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ ඇක්ටිවිටීස් එන්න පුළුවන්. ක්‍රිටිකල් පාත් කිහිපයක් තියෙන ඇක්ටිවිටීස් කරේ. ඩයග්‍රෑම්ස් එන්න පුළුවන්. හරි. ක්‍රිටිකල් පාත් එක හොයන්නේ කොහොමද? අර විදිහට හොයලා earliest start time සහ latest finish time නැත්නම් latest start time සහ earliest finish time වගේ හොයලා ඒවා අඩු කරලා free float එක බිඳුවෙන් අවස්ථාව තමයි අපි ගන්න ක්‍රිටිකල් පාත් එකක් විදිහට. හරි. අපිට ඒ ආකාර ක්‍රිටිකල් පාත් එක හොයාගන්න පුළුවන්. හරි. ඕක තමයි ක්‍රිටිකල් පාත් එක හොයන ක්‍රමය. ඕකෙන් පස්සේ බලමු ඊළඟ පාර්ට් එක.